ඒක උන්වහන්සේ ස්වර්ගයේ සිට දැක්ක. උන්වහන්සේ දැක්ක ස්වර්ගයේ සිට යක්ෂයා අපිව ඇදගෙන යනවා. යක්ෂයා අපිව බෙල්ලෙන් අරන් ඇදගෙන යනවා නිරයට. මොකද අපේ පාපය නිසා, අපේ පාපයේ ශාපය නිසා යක්ෂයා අපිව ඇදගෙන යනවා. උන්වහන්සේ දැක්කා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ සෑම දිනාටම සුබ උදෑසනක්. අද තවත් ඉරිදුනක් ජූනි මාසේ 1 වෙනි ඉරිදුන. අද ඇත්තටම දැන් මට හිතාගන්න මතකත් නැහැ අපි ලොක්ඩවුන් එකේ කීවෙනි ඉරිදාද මේ ඉන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ යහපත්. හලෙලූයා. අපි පුළුවන් හැම විදිහකින්ම අපි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක එකතු වෙන්න හදනවා. උන්වහන්සේගේ සභාවත් එක්ක එකතු වෙන්න හදනවා. අපි මේ ලොක්ඩවුන් එකේ හිටියත් අපි උන්වහන්සේව තදින් අල්ලා සිටිනවා. ආමේන්. හලෙලූයා. අපි මොහොතක් අපි යාඥා කරමු. අපේ සිත් එක්රැස් කරගමු. අපේ අවධානය උන්වහන්සේට දීලා අපි මොහොතක් අපි යාඥා කරමු. හලෙලූයා. ස්වාමිනී ශුද්ධ දේවතුනි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. අද අලුත් ඉරිදිනක් අලුත් සතියක් අපිට දීලා තියෙන නිසා ස්වාමිනී, අලුත් මාසයක් අපිට දීලා තියෙන නිසා ස්වාමිනී, අද දවසේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයෙන් ස්වාමිනී අපිට කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය බෙදා ගන්න මට ස්වාමිනී ඔබ වහන්සේගේ ආලේපය දෙන්න ස්වාමිනී. ස්වාමිනී මගේ මුඛය පාවිච්චි කරලා ස්වාමිනී ඔබ වහන්සේගේ ජනතාවට ඔබ වහන්සේ කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනී. හලෙලූයා. ඔබ වහන්සේගේ ආලේපය මට දෙන්න ස්වාමිනී. මේ වචන අසන ස්වාමිනී සෑම කෙනෙක්ම ස්වාමිනී ඔබ වහන්සේ ආලේප කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් ස්වාමිනී එයව පුරවන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ දැන ගැනීමෙන් ස්වාමිනී එයව පුරවන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනයෙන් අද දවසේ ස්වාමිනී අපිව වෙනස් කරන්න ස්වාමිනී. අපිව ඔසව ගන්න ස්වාමිනී. හලෙලූයා. අපිව දිරිමත් කරන්න ස්වාමිනී. ජේසුස් වහන්සේගේ අනිකදා නාමයෙන්. ආමේන්. 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 දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දැන් මේ පහුගිය සති කීපය අපිට ටිකක් දුෂ්කර සෑහෙන දුෂ්කර සති වුණා අපේ UPC ශ්‍රී ලංකා UPC සභාවේ ගොඩක් දෙනෙක්ට. දැන් අපේ ගිය අවුරුද්දේ පළවෙනි රැල්ල ආවා කාටවත් ඒක බලපෑවේ නැහැ අපේ සභාව තුල. දෙවෙනි රැල්ල ආවා ඒත් වැඩි බලපෑමක් වුණේ නැහැ. හැබැයි මේ තුන්වෙනි රැල්ල ඉතා ලොකු බලපෑමක් වුණා අපේ UPC ශ්‍රී ලංකා ඇදිහිලිවන්තයන්ට. දැන් ගොඩක් ඇදිහිලිවන්තයන් සමහර අය ඒගොල්ලෝ ක්වොරන්ටයින් වුණා, පොසිටිව් වුණා. දැන් ඊට පස්සේ සමහර අය දෙවියන් වහන්සේ සුව කරලා ඒගොල්ලෝ නිවසටත් නැවත ඇවිල්ලා ඉන්නවා. හැබැයි සමහර අය මේ සතියේත් ඒගොල්ලෝ මේ PCR පොසිටිව් වෙලා ඒගොල්ලෝ මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අපේ මේ දිවයින පුරා අපේ ගොඩාක් සහෝදර සහෝදරියන් මේ අවස්ථාවේදී දුෂ්කර කාලයක් තුලින් ගමන් කරනවා. දැන් ඒ ඔක්කොම එක්ක මට පොඩි සිහිකිරීමක් කරන්න කැමතියි. පහුගිය සති දෙක තුල ඉතා දුක්බර දෙයක් වුණා අපේ සභාව තුල. ඒ තමා එකක් අපේ රක්වාන සභාවේ සභාපාලකතුමා වන පාස්ටර් මහේන්ද්‍ර ඔහුගේ පියාට කොරෝනා පොසිටිව් වෙලා ඔහු මේ ලෝකෙන් අපෙන් සමුගත්තා. ඒක ඉතා දුක්බර අවස්ථාවක්. ඔහුගේ නම බ්‍රදර් බාබුසාමි. මම හිතන්නේ බාබු අංකල් කියලා තමයි ගොඩක් අය ඔහුට කතා කරන්නේ. ඒ වගේම අපේ ගණේ මුල්ල සභාවේ සභාපාලකතුමා වන පාස්ටර් සමන්ගේ බිරිඳ සිස්ටර් සංජු, ඇයගේ මව තමා සිස්ටර් කරුණාවති, ඇයත් අපෙන් සමුගත්තා මේ COVID-19 ආසාදනය වෙලා. ඒක ඉතා දුක්බර අවස්ථාවක්. ඒක නිසා මම මේ මොහොත අරගෙන පොඩ්ඩක් ඒ දෙදෙනාව සිහි කරන්න කැමතියි. මම ඒ දෙදෙනාම පෞද්ගලිකව මම දන්නේ නැහැ. නමුත් මේ බ්‍රදර් බාබු ගැන නැත්නම් බාබු අංකල් ගැන මම අහලා තියෙනවා. පාස්ටර් ජොන්සන්ගෙන් අහලා තියෙනවා. මේ ඔහුට සුභාරංචිය කලින්ම කියපු පාස්ටර් ජොන්සන්ගෙන්, තව පාස්ටර් මහේන්ද්‍රන්ගෙන් උත් අහලා තියෙනවා. එතකොට මම ඔහු ගැන ඒ ආපු පින්තූරය ඊටාම යහපත් ලස්සන පින්තූරයක්. ඔහු පාස්ටර් මහේන්ද්‍රන් වයස 19 වෙලා ඉද්දි මම හිතන්නේ 80 ගණන් වල පාස්ටර් මහේන්ද්‍රන්ට ලොකු ලෙඩක් හැදිලා තියෙනවා. ලොකු ලෙඩක් කියන්නේ දරුණු ලෙඩක්. ඔහු මරණාසන්න වෙන්නම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ බාබු අංකල්ගේ එකම ඕමනා වුණේ මගේ පුතාව කොහොම හරි සුව කරන්න ඕනේ කියලා. ඔහු පුළුවන් හැම දෙයක්ම කරලා, ඔහු හැම තැනටම මේ පාස්ටර් මහේන්ද්‍රන්ව ගෙනියලා පුළුවන් හැම දෙයක්ම කරලා ඒත් ඔහුට මේ පිළිතුරක් ලැබිලා නැහැ. එතකොට පාස්ටර් ජොන්සන් මුණ ගැසලා කතා කරලා තියෙනවා අනේ ඇවිල්ලා මගේ පුතාට යාඥා කරන්න කියලා. එහෙම යාඥා කරවම දෙවියන් වහන්සේ ඒ වයස 19 පාස්ටර් මහේන්ද්‍රන්ව සුව කරලා තියෙනවා. හලෙලූයා.
එතකොට තමා ඔහු මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රථම වතාවට අත්දැකලා තියෙන්නේ. එදායින් පස්සේ ඔහු මේ දෙවියන් වහන්සේ හොඳට තදින් අල්ලගෙන තියෙනවා. ඒ පියා එදා ගත්ත තීරණය නිසා අද කී දෙනෙක් ආශිර්වාද වෙලා සිටිනවද? හලෙලූයා. ඔහු එදා ඒ පාස්ටර් මහේන්ද්‍රන්ව මේ සභාවට ගෙනියද්දී ඔහු හීනකින්වත් හිතන්න නැතුව ඇති මේ මගේ පුතා කවදා හරි මේ සභාවේ පාලකයා වෙනවා කියලා. ආමේන්. හැබැයි දෙවියන් වහන්සේ ලස්සන අපිට හිතා ගන්න බැරි විදිහට අපේ ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරනවා. ඊට පස්සේ දැන් ඒ පියාගත්ත තීරණය නිසා රක්වන්න සභාවේ ගොඩක් දෙනෙක් ආශිර්වාද වෙලා සිටිනවා. අපේ කොළඹ සභාවෙත් ගොඩ දෙනෙක් සිටිනවා රක්වන්න සභාවෙන් ආපු ඒගොල්ලත් එදා ඒ අවුරුදු 80 ගණන් වල ඒ පියාගත්ත තීරණය නිසා අද ආශිර්වාද ලැබලා තියෙනවා. මම අහලා තියෙනවා ඒ බ්‍රදර් බාබු ඔහු හොඳට දෙවියන් වහන්සේ තුළ ශක්තිමත්ව හිටපු කෙනෙක්. පාස්ටර් මහේන්ද්‍රන්ගේ සේවයට දිගටම උදව් කරන් සභාවට මේ විශ්වාසවන්තව සිටපු කෙනෙක්. ඒක නිසා අපි මොහොතක් අරන් අද ඔහුව සිහි කරමු. එතකොට සිස්ටර් කරුණාවති, සිස්ටර් සංජුගේ මව ඇයවත් අපි මේ මොහොතේදී සිහි කරනවා. ඇයට දෙවියන් වහන්සේ හරියට දැනගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ඇය යම් ආකාරයකින් දෙවියන් වහන්සේ දැනගත්ත උන්වහන්සේගේ ප්‍රේමය ඇය යම් ආකාරයකින් ඇය රස විඳලා තිබුණා කියලා මම විශ්වාස කරනවා. හලෙලූයා. ඒ දෙදෙනාම අපි මේ මොහොතේ සිහි කරන ගමන් මම ඔබට දේව වචනයක් ගෙනෙන්න කැමතියි. අපි පෙරලා ගමු අපේ බයිබලේ පළවෙනි කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ. පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වචනයට. උතන මෙසේ කියනවා පෞල්තුමා ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අප සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුතුය. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුතුය. ඒක නව අනුවාදයේ මෙන්න මේ වගේ කියනවා. ක්‍රිස්තුන් වහන්සේ තුල අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම් අපි සියල්ලන්ටම වඩා කාලකන්නියෝ වෙමු. ආමෙන්. හලෙලූයා. මේ උන්වහන්සේ තුල තියෙන බලාපොරොත්තුව අද සමහර කිතුරුවන් සිටිනවා, සමහර සභා තියෙනවා, දසදහස් ගණන් මිනිස්සුන් මේ සභාවලට එනවා. හැබැයි ඒගොල්ලෝ එන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේව මේ ජීවිතේට බලාපොරොත්තුවක් වන්න පමණක් සොයාගෙන. ඒගොල්ලෝ එන්නේ සභාවට එන්නේ ක්‍රිස්තුස් වහන්සේව සොයාගෙන එන්නේ මේ ලෝකේ ධනය සොයාගෙන, මේ ලෝකේ වස්තු සොයාගෙන, මේ ලෝකේ සැප සම්පත් සොයාගෙන තමයි දෙවියන් වහන්සේ වෙතට එන්නේ. හැබැයි පෞල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවා නම් අප සියල්ලන්ට වඩා කාලකන්නියෝ වෙමි. අප සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තේ. හරි පව් අපි මේ ලෝකෙට විතරක් නම් අපේ මේ ජේසුස් වහන්සේ තුළ බලාපොරොත්තුව සීමා වෙලා තියෙන්නේ. අපි මේ ලෝකේ ඔක්කොටම මිනිස්සුන්ට වඩා අසරණයි. ඒ අයියේ බයිබලේ එක තැනක තියෙනවා එක පොරොන්දුවක්. ඔබ සමහර විට ඒක දැකලා නැතුව ඇති. නැත්තම් ඔබ ඒක දැකලා නිකන් මේ ඒක නිකන් දැක්කේ නැහැ වගේ ඔබ හැරලා යන්න ඇති. මොකද අපි හරි කැමති බයිබලයේ තියෙන පොරොන්දු අපි අල්ලගන්න. අපි දැන් මොකක් හරි අපිට කැමති පොරොන්දුවක් අපි දැක්කොත් අපි ඒක අපේ ටී-ෂර්ට් වල ගහ ගන්නවා. අපි ඒක බිත්තියේ මේ එල්ලනවා. අපි ඒක WhatsApp වල ෂෙයා කරගන්නවා. අපි හරි කැමති බයිබලයේ තියෙන පොරොන්දු වලට. හැබැයි මම මේ කියන පොරොන්දුව ඔබ කියවලා නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. අපි පෙරළමු 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වචනයට. 2 තිමෝති 3:12 මෙහෙම කියනවා. පෞල්තුමා කියන්නේ එසේය. ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝම ආශිර්වාද ලද්දෝය. එහෙමද බයිබලයේ කියන්නේ? නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝම කරන සෑම දේ සඵලවත් වෙනවා. එහෙමද කියන්නේ? නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්තව ජීවත් වෙන්න කැමති සියල්ලෝම සියලු නපුරෙන් ආරක්ෂා වෙනවා. එහෙමද කියන්නේ? නෑ. ඔබ කියවලා බලන්න 2 තිමෝති 3:12 ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්න කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය. ඒක තමයි මේ ලෝකේ අපිට තියෙන පොරොන්දුවක්. අපිට ආශිර්වාදයේ තියෙන අනිත්
මේ මොනවාද ආරක්ෂාව සෑම දෙයක්ම මම කියපු දේ අනිත් තැන්වල බයිබලේ තියෙනවා ඒ පොරොන්දු. හැබැයි ඒ පොරොන්දු එක්කම මේ පොරොන්දුවක් තියෙනවා. විශ්වාස වහන්සේ තුළ භක්තිවන්තව ලෙස ජීවත් වෙන්න අපි කැමති නම් අපිට මේ ජීවිතය අනිවාර්යෙන් පීඩා වෙනවා. ඇයි ඒ? අපි ජීවත් වෙන්නේ පාපිෂ්ඨ ලෝකයක. මේ ලෝකේ යක්ෂයා තමයි රජ කරන්නේ. මේ ලෝකයේ පාපයෙන් රජ කරන ලෝකයක්. ඒක නිසා අපි දේව දරුවන් ලෙස මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපිට පීඩා වෙනවා. හැබැයි දැන් මේ පාවුල්තුමා කියන පීඩාව නෙවෙයි අපිට එන්නේ. පාවුල්තුමා මොන පීඩාවකටද මුහුණ දුන්නේ? ඔහුව ඒගොල්ලෝ මේ ලෝකයේ මිනිස්සු අරන් ගල් වලින් ගහලා ඔහු මැරෙන්න දාලා පාරයින් විසික් කරලා ගිහිල්ලා තියෙනවා. පාවුල්තුමා අනන්ත වතාවක් කසපාර කාලා තියෙනවා. සිරගේ ඉඳලා තියෙනවා. ජේසුස් වහන්සේ වෙනුවෙන්. ඒ කාලේ හිටපු කිතුණුවන් ඒ සමහර අය කුරුසපත් වුණා. සමහර අය ඒගොල්ලෝ මේ පොළුවල එල්ලලා පණ පිටින් ගිනි තිබ්බා. ඒ වගේ ගොඩාක් පීඩා වලින් මේ මුල් සභාවයට යන්න වුණා. දැන් ඒගොල්ලෝ ඒ වගේ පීඩා වලින් ගිහිල්ලා මේ අදහිල්ල ආරක්ෂා කෙරුවා නම් අද අපිට තියෙන පීඩා මොනවද? ආමෙන්. ඒගොල්ලන්ට ඒ කාලේ තිබ්බ පීඩා අපිට අද වෙනත් අන්දමකින් පීඩා තියෙනවා. අපි මේ ලෝකයේ ඉද්දි යක්ෂයා අපිට පහර ගහනවා, මේ ලෝකයෙන් අපිට පහර ගහනවා. හැම අන්දමකින්ම මේ පොරොන්දුව තිබ්බා වගේ මේ පොරොන්දුවේ කියනවා වගේ අපිට පීඩාව එනවා. එහෙනම් අපේ බලාපොරොත්තුව මේ ලෝකෙට පමණක් නම් සීමා වෙලා තියෙන්නේ. අපි හරි කාලකන්නියෝ. අපි හරි අසරණ මිනිස්සුන්. අපි සියල්ලන්ට වඩා අනුකම්පා ලැබිය යුතු මිනිස්සුන්. ඇයි මේ ලෝකේ අපිට ආශිර්වාදයක් මේ ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ අපිට ඒ උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙන සම්පූර්ණ ආශිර්වාදය අපිට ලැබෙන්නේ නැහැ. අපිට පීඩාව තමයි මේ ලෝකේ උරුම වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේ කියනවා කුරුසිය රැගෙන යන්න දිනපතා ඔබගේ කුරුසිය රැගෙන එන්න කියලා. ඒක මේ සුමිහිරි සැප සම්පත් ජීවිතයක් නෙවෙයි. උන්වහන්සේ කතා කරන ජීවිතය. නමුත් අද මම ඔබව අධෛර්යමත් කරන්න නෙවෙයි ආවේ. අද මම ඔබට බලාපොරොත්තුවක් දෙන්න යාවේ. හලෙලූයා. පෞල්තුමා කියනවා මේ බලාපොරොත්තු මේ ජීවිතේට සීමා වුණා නම් අපි කාලකන්නියෝ. අපි අසරණයි. අපිට අනුකම්පා කරන්න ඕනේ. හැබැයි සහෝදර සහෝදරවරුනි අපේ ඒ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වෙලා නැහැ. ආමෙන්. හලෙලූයා. අපි ඒ පොතේම බලමු එක කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 47 සිට අපි කියමු පෞල්තුමා මෙහෙම කියනවා පළමුවෙනි මිනිසයා භූමියෙන්නේ. භූමිකය. දැන් මෙතන පළමුවෙනි මිනිසයා කියන්නේ කවුද? ආදම් ගැනයි කියන්නේ. මැවිල්ලේ දෙවන වශයෙන් මවපු පළමුවෙනි මිනිසයා. ඔහු භූමියෙන්නේ. ඔහු භූමියෙන් ආවේ. ඔහු භූමිකය. දෙවනි මිනිසයා ස්වර්ගයෙන්නේ. දෙවනි මිනිසයා කියන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. භූමික තනත්තා යම්සේද භූමිකයොත් එසේමය. අපි භූමික තනත්තාගෙන් ආවේ. එතකොට අපි භූමික තනත්තා වගේ. ස්වර්ගීක තනත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය. ආමෙන්. අපි භූමික වූ තනත්තාගේ රූපය දැරුවාසේම ස්වර්ගීක තනත්තාගේ රූපයද දරන්නෙමුව. හලෙලූයා. අපි භූමික මිනිසයාගෙන් ආවේ. අපි ආදම්ගෙන් ආවේ. ආදම් මැව්වේ දෙවියන් වහන්සේ මේ පොළොවේ භූමියේ පස්සරන්. එතකොට අපිත් මේ භූමික මිනිසයාගේ ස්වරූපයට තමයි මැවිලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ භූමික ශරීරයක් තියෙන්නේ. අපේ ශරීරය කවදා හරි මේක මැරිලා යනවා. අපිට එක්කෝ කොරෝනා වසංගතයෙන් වෙන්න පුළුවන්. නැත්නම් වෙන දෙයකින් වෙන්න පුළුවන්. කවදා හරි අනිවාර්යෙන් අපේ මේ ශරීරය නැති වෙලා යනවා. හලෙලූයා. අපි භූමිකයි. දැන් ගොඩාක් අය බය වෙනවා. සිතේ ගොඩාක් ලොකු බයක් තියෙනවා. මට මේ කොරෝනා මේ වෛරස් එක මට හැදෙයිද? නැත්තම් මට කොරෝනා එකට ඉස්සෙල්ලත් අපිට බයයි. මට පිළිකාවක් හැදෙයිද? මට අංශභාගය හැදෙයිද? මට සීනි ප්‍රශ්න එයිද? ගොඩාක් අපිට ප්‍රශ්න තියෙනවා. අද උදේ මම නිවුස් එකේ ඇහුවා කෑගල්ල ප්‍රදේශයේ එක්කෙනෙක් නිදියන්න ගිහිල්ලා තියෙනවා ඊයේ රෑ. එයා නිදියන් ඉද්දි කන්දක් කඩාගෙන නිවුස් උඩට වැටිලා ඔහු ඒ නිවුස් ඇතුළේම මිය ගිහිල්ලා තියෙනවා. හරි දුක්බර ප්‍රවෘත්ති අපි අහනවා. ගම් වතුරට මිනිස්සු යට වෙලා තියෙනවා. ගොඩාක් මේ ලෝකයේ දුක ප්‍රශ්න තියෙනවා. අපි ගොඩක් බය වෙනවා මේවා නිසා. කොටිම කිව්වොත් අපි නිින්දට යන්නත් අපි බය වෙනවා. හැබැයි මොහොතක් සිතලා බලන්න මේ භූමික ශරීරය කොහොමත් අපිට නැති වෙන දෙයක්. ආමෙන්. ඒක උන්වහන්සේ ස්වර්ගයේ සිට දැක්ක. උන්වහන්සේ දැක්ක ස්වර්ගයේ සිට යක්ෂයා අපිව ඇදගෙන යනවා. යක්ෂයා අපිව බෙල්ලෙන් අරන් ඇදගෙන යනවා නිරයට. මොකද අපේ පාපය නිසා, අපේ පාපයේ ශාපය නිසා යක්ෂයා අපිව ඇදගෙන යනවා. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ කිව්වා
නෑ මට මේකට ඉඩ දෙන්න බෑ කියලා උන්වහන්සේ ස්වර්ගික මනුෂ්‍යයා ස්වර්ගීකයා උන්වහන්සේ මේ භූමියට ආවා මේ ලෝකෙට ආවා මොකටද අපිට බලාපොරොත්තුවක් දෙන්න ආමෙන් අපිව භූමිකයන් නොව ස්වර්ගීකයන් කරන්න හලෙලූයා දැන් අපි ඔබ පිට රටකට යන්න හදනවා නම් විශේෂයෙන්ම දියුණු වෙච්ච රටකට යන්න හදනවා නම් ඔබට මේ වීසා එක ගන්න ඔබට ගොඩාක් මුදල් පෙන්වන්න ඕනේ. දැන් සමහරවල්ලාට සමහර කට්ටිය මොන හරි එහෙම මෙහෙන් මැච් එකක් ගහලා මුදල් පෙන්නලා කොහොම හරි වීසා එක ගන්නවා. හැබැයි දැන් ස්වර්ගයට යන්නත් වීසා එක ගන්න ලොකු මුදලක් පෙන්වන්න ඕනේ. ඒ මුදල කොහෙන්වත් බුරු ස්ටේට්මන්ට් පෙන්නලා මොනවත් කරලා ඒ මුදල ගන්න බෑ. මේ හලෙලූයා පාපයට කුලිය මරණය කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. අපේ පාපේ නිසා මේ අපේ භූමික ශරීරයේ සිටින අපි අපේ ආත්මයත් එක්කම මරණය ලබන්න යුතුයි. නමුත් උන්වහන්සේ මේ ස්වර්ගීකය ඇවිල්ලා මේ ලෝකට ඇවිල්ලා අපි වෙනුවෙන් උන්වහන්සේ ඒ මරණය වින්දා. අපිට ගන්න තියෙන දඬුවම වින්දා. නැත්තම් මොනවද දෙන්නේ අපි ස්වර්ගයට යන්න ගියොත් දෙවියන් වහන්සේගේ ශුද්ධකමට අපි ලං වෙද්දී අපි විනාශ වෙලා යනවා. අපි මැරෙන්න අවශ්‍යයි උන්වහන්සේගේ ශුද්ධ වූ නීතිය හැටියට පාපයට කුලියක් අවශ්‍යයි. හැබැයි මේ ස්වර්ගීකය ඇවිල්ලා මේ භූමිකයන් වන අපේ පාපයේ කුලිය උන්වහන්සේ ගෙව්වා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපේ પાස්පෝර්ට් එක අරගෙන සීල් එක ගැහුවා. වීසා එක දාලා සීල් එක ගැහුවා. දැන් අපිට ස්වර්ගයට යන්න પાස්පෝර්ට් එකක් තියෙනවා. හලෙලූයා. පෞල්තුමා කියනවා අපි භූමික තනත්තාගේ රූපය දරුවා සේම දැන් අපි ස්වර්ගික තනත්තාගේ රූපයද දරන්නෙමු. හලෙලූයා. දැන් අපි භූමිකයන් විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තුව මේ ලෝකයට පමණක් සීමා වෙලා නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපේ බලාපොරොත්තුව දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයට පස්සේ තවත් ලෝකයක්. ඒ ලෝකේ තමයි නව ජෙරුසලම. ආමෙන්. ස්වර්ග රාජ්‍ය. ඒ ලෝකේ අපි දෙවියන් වහන්සේත් එක්ක එකට ඇවිදින්න යනවා. මේ කොරෝනා හැදෙන්න පුළුවන් ශරීර, මේ අපිට පිළිකාව හැදෙන්න පුළුවන් ශරීර, දුර්වල වෙන වයසට යන ශරීර, තුවාල වෙන ශරීර ඒක ඔක්කොම නැති වෙනවා. පෞල්තුමා මේ පරිච්ඡේදය ඔබ කියවලා බැලුවොත් පෞල්තුමා කියනවා අපේ මේ ශරීරය බීජයක් වගේ. ඒ කියන්නේ ගහක පළතුරක ඇතුලේ තියෙන බීජයක් වගේ. ඒ බීජ පොළොවට වැටිලා ඒක දිරක් කුණු වෙලා යන්න ඕනේ. ඒක තුලින් අලුත් ජීවයක් ඇති වෙන්න. ඒ වගේ අපි උන්වහන්සේ අපිට ලෑස්ති කරලා තියෙන ඒ ස්වර්ගීකයාගේ ශරීරය ලබන්න නම් මේ භූමික ශරීරය නැති වෙන්න ඕනේ. ආමෙන්. මේක හොඳට තේරුම් ගත්ත මිනිහෙක් ගැන කතාවක් මම ඔබට කියන්නම්. 1950 ගණන් වල මිනිහෙක් හිටියා ඇමරිකානු මිෂනාරිවරයෙක්. ඔහුගේ නම තමයි ජිම් එලියට්. ඔහු මේ සත්‍ය හොඳට තේරුම් ගත්ත කෙනෙක් කියලා ඔහුගේ ජීවිතයෙන් අපිට බලන්න පුළුවන්. මොකද මේ ජිම් එලියට් ඔහු තරුණ කාලේ ඔහු විශ්වවිද්‍යාලයේ සිටින කාලේ ඔහුට මුණ ගැසුණා මේ වයසට ගිහිලා රිටයර් වෙච්ච මිෂනාරිවරයෙක්. ඒ මිෂනාරිවරයා මොහුට කිව්වා දකුණු ඇමරිකාවේ සිටින ගෝත්‍රිකයන් වගයක් ගැන. ඒ ගෝත්‍රිකයන් ඉතා දරුණු අය. ඒගොල්ලෝ පිට කාත් එක්කවත් ඒගොල්ලන් සම්බන්ධකම් තියාගන්නේ. මොකද පිට මේ අයගෙන් විශේෂයෙන්ම බටහිර අයගෙන් ඒගොල්ලෝ ගොඩක් මේ වංචා වෙලා ඒගොල්ලන්ව රවට්ටලා ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගන්නතර මේගොල්ලෝ ඉතා බයෙන් ජීවත් වෙන්නේ. පිට අයට ගොඩක් බයයි. ඒගොල්ලෝ ආවොත් කවුරු හරි මේගොල්ලන්ගේ කැලේට ආවොත් ඒගොල්ලෝ මේ අයව මරලා දානවා. ඒ වගේ දරුණු මේ ගෝත්‍රිකයන් වගේක් ගැන මේ ජිම් එලියට් ඇහුවා. මේගොල්ලෝ ගැන අහපු වෙලාවෙ ඉඳන් මේ ජිම් එලියට්ට ලොකු බරක් ආවා. ඔහු කිව්වා කොහොම හරි අපි මම ගිහිල්ලා මේ අයට දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය දෙන්න ඕනි කියලා ජිම් එලියට් හිතේ අදිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ ඔහුට පුළුවන් වුණා ඔහුගේ මෙහෙයට මේ යහළුවන් කීපයක් එකතු කරන් ඔහුත් එක්ක යන්න කීප දෙනෙක් එකතු කරන් මේගොල්ලෝ ගියා දකුණු ඇමරිකාවේ මේ ගෝත්‍රිකයන් සිටින ස්ථානයට. එතනට ගිහිල්ලා මේගොල්ලෝ ගොඩාක් උත්සාහ කෙරුවා ටික පියවර මේ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනා ගන්න. ඒගොල්ලන් යම් ආකාරයකින් ඒගොල්ලන් සාර්ථක වුණා. ඒ ස්වල්පයක් ගෝත්‍රිකයන් ස්වල්පයක් මේගොල්ලන්ට යාළු වෙන්න පුළුවන් වුණා. හැබැයි ඔහොම යද්දි මේගොල්ලෝ හිමීට මේ ගෝත්‍රිකයන්ට පාලමක් හදාගෙන එද්දී කවුරු හරි ගිහිල්ලා මේගොල්ලන් ගැන බොරු චෝදනා කියලා මේගොල්ලන් ගැන වැරදි විදිහට ඒ ගෝත්‍රිකයන්ට කතා හදලා කියනවා.
එතකොට මොනවද වෙන්නේ මේ ගෝත්‍රිකයන් කොහොමත් මේ අවිශ්වාසයෙන් හිටියේ මේගොල්ලෝ අමාරුවෙන් මේ විශ්වාසය දිනාගත්තේ ඒ විශ්වාසය කැඩිලා මේ ගෝත්‍රිකයන් එනවා මේගොල්ලන්ට පහර දෙන්න. ඒ මේ හෙළු අරගෙන හෙළු උස්සන් එනවා මේ ගෝත්‍රිකයන් මේගොල්ලන්ව මරලා දාන්න. එතකොට ඒ ජිම් එලියට් සහ ඔහුගේ යාළුවන් ළඟ තිබ්බ තුවක්කු ඒගොල්ලෝ ඒ තුවක්කු අරන් දැන් හෙල්ලක් අරන් එනවා නම් අපි ළඟ තුවක්කුවක් තියෙනවා නම් තුවක්කුව හැමතිස්සෙම දිනනවා. ආමෙන්. එක බුලට් එකෙන් අර මනුස්සයාව මරලා දාන්න පුළුවන් එයා හෙල්ල විසික් කරන්න ඉස්සෙල්ලා. හැබැයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ තුවක්කු පාවිච්චි කරුවේ නැහැ. මේගොල්ලන් ඒ හෙල්ල අරන් මේගොල්ලන් වෙතට එද්දිත් මේගොල්ලන් උත්සාහ කරුවේ ඒගොල්ලන්ගේ සිත් වෙනස් කරන්න. මේගොල්ලන්ට මේ මරණ මොහොතේ කීගේ සිටියා එපා අපි ඕගොල්ලන්ට උදව්වක් කරන්න යාවේ අපි ඕගොල්ලන්ට හානියක් කරන්න නෙවෙයි යාවේ කියලා ඒගොල්ලන්ගේ සිත් වෙනස් කරන්න හදමින් තමා මේගොල්ලන්ගේ ඒ ශරීරය ඇතුළට ඒ හෙල්ලවල් ගිහිල්ලා මේගොල්ලන් මිය ගියේ. ඒ ජිම් එලියට් සහ ඔහුගේ යාළුවෝ සියලු දෙනා ඒ දවසේ ගම් යුරක් අයිනේ මිය ගිහිල්ලා දවස් කිහිපයකට පස්සේ ඒ ගඟේ මේගොල්ලන්ගේ මිනි පාවනවා දැකලා තමා මිනිස්යන් මේගොල්ලන්ව හොයාගත්තේ. හැබැයි දැන් ජිම් එලියට් මරණයෙන් පස්සේ ඔහුගේ ඩයරි එක අද ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ ඩයරි එකේ එක පිටුවක් ඔබට ඉන්ටර්නෙට් එකේ ගැහුවොත් ඒ පිටුවම ඒ තියෙන විදිහ ඔහු ලියපු විදිහටම ඔබට බලන්න පුළුවන්. ඒකේ ඔහු මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මම ඉස්සෙල්ලා කියන ඔහු කියපු එක ජිම් එලියට් කියනවා he is no fool who gives up what he cannot keep to gain that which he cannot lose. ඒක අපි සිංහලෙන් කිව්වොත් තමාට අහිමි කරගත නොහැකි දේ ලබා ගැනීම සඳහා තමාට තබාගත නොහැකි දේ අත්හරින මනුෂ්‍යයා ප්‍රඥාවන්තයෙක්. ආමෙන්. තමන්ට අහිමි කරගත නොහැකි දේ ලබා ගැනීම සඳහා තමාට තබාගත නොහැකි දේ අත්හරින මනුෂ්‍යයා ප්‍රඥාවන්තයෙක්. මේක ගැන පොඩ්ඩක් සිතලා බලන්න. පෞල්තුමා කියනවා මේ ලෝකයට පමණක් නම් අපේ බලාපොරොත්තුව තියෙන්නේ අප කාලකන්‍යෝ අපි අසරණ වෙනවා. හැබැයි ජිම් එලියට් තේරුම් ගත්තා මේ ලෝකේ නෙවෙයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ ස්වර්ග රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. ආමෙන්. හලෙලූයා. ඔහු දැනගත්තා අපි මේ ජීවිතය අල්ලගන්න ගියොත් මේ ජීවිතේ නැති වෙලා යනවා. අපේ බාබු අංකල්ගේ ජීවිතේ නැති වෙලා ගියා. සිස්ටර් කරුණාවතිගේ ජීවිතේ නැති වෙලා ගියා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ දේ අපිටත් කවදා හරි වෙනවා. මේ ජීවිතේ අපි කොච්චර අල්ලගන්න හැදුවත් අපි දැන් බටහිර ලෝකවල මේ කෝටිපතියෝ ගොඩාක් ඒගොල්ලන්ගේ සල්ලි වියදම් කරනවා ඩොලර් මිලියන ගණන් වියදම් කරනවා තමන්ගේ ජීවිතය දික් කරගන්න විදිහක් සොයන්න. හැබැයි මිනිසයා කොච්චර ඒක උත්සාහ කරුවත් මේ ජීවිතේ අපිට අල්ලගන්න බෑ. මේ ජීවිතේ අපේ ඇඟිලි වලින් ලිස්සලා යන දෙයක්. ඒක නිසා ජිම් එලියට් කියනවා අපිට කොහොමද තියාගන්න බැරි දෙයක් අත්හැරලා ඒ වෙනුවට අපිට නැති කරගන්න බැරි අහිමි වෙන්නේ නැති දේ අල්ලගන්න මනුෂ්‍යයා තමයි ප්‍රඥාවන්ත කියලා. දැන් ජිම් එලියට්ගේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔය ඒ මිෂනාරිවරු සියලු දෙනාම ඒ ගෝත්‍රිකයන් මරුවන් පස්සේ ඒගොල්ලන්ගේ භාර්යාවන් මොනවද කරන්නේ? ඒ භාර්යාවන් ටික එකතු වෙලා කියනවා අපේ ස්වාමි පුරුෂයන් පටන් ගත්ත මේ සේවය මේ ඒගොල්ලන් පටන් ගත්ත මේ දේ අපි ඒක නිකන් ඒගොල්ලන්ගේ මරණ නිකන් නිකරුණේ වෙන්න දෙන්න බෑ. අපි මේ දේ ඉවර වෙනකන් අපි මේක කරන්න ඕනේ කියලා ඒ භාර්යාවන් ටික ඒගොල්ලන්ගේ ස්වාමි පුරුෂයන් මරපු ගෝත්‍රිකයන් වෙතට ඒගොල්ලෝ යනවා. දෙවන් වහන්සේගේ සුභාරංචිය දෙන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා උන්වහන්සේගේ සුභාරංචිය මේ ගෝත්‍රිකයන්ට ප්‍රකාශ කරන්න. කොච්චර ලස්සන කතාවක්ද මේක කියන්නේ. ඒ එක මැරිච්ච මිෂනාරි වරයෙක්ගේ පුතෙක්. ඒ පුතා ඒ කාලේ පොඩි 1950 ගණන් වල ඔහුත් මේ භාර්යාවන් එක්ක ගිහිල්ලා තියෙනවා ඒ කැලෑවට මේ ගෝත්‍රිකයන් එක්ක ජීවත් වෙන්න. එතකොට මේ තමන්ගේ පියා මරපු මිනිසයා ගෝත්‍රිකයා එයා මේ පුතාට පොඩි පුතාට දෙවියන් වහන්සේ ගැන උගන්වලා තියෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව කොච්චර ලස්සන දෙයක්ද. ඒක මම ළඟදී YouTube එකේ දැක්කා එයාත් එක්ක ඉන්ටර්විව් එකක්. එයා දැන් වෙද්දියත් ඒ පුතත් වයසයි. එක මාධ්‍ය වේදිකයෙක් ඔහුගෙන් අහනවා හරි මේ මාධ්‍ය වේදිකයා කියනවා හරි ඔයාගේ තාත්තා මරපු කෙනාට සමාව දෙන එක හරි ඒක මට පිළිගන්න පුළුවන්. කොහොම හරි ඒක මට පිළිගන්න පුළුවන්.
හැබැයි ඔබගේ පියා මරපු කෙනාට ඔබ ප්‍රේම කරනවා කියන එක කොච්චර පිළිකුල් දෙයක්ද? ඒක මට පිළිගන්න බෑ. මොන විකාරයක්ද ඒක කියලා ඒ මාධ්‍යවේදියා ඔහුගෙන් අසනවා. හැබැයි එතකොට ඔහු දෙන උත්තරේ තමයි මේක. මොකද ලෝකයට තේරුම් ගන්න බෑ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොච්චර ලස්සනයිද කියලා. උන්වහන්සේ කරුණාව කොච්චර ලස්සනයිද කියලා. මේ මිනිසයා මෙහෙම පිළිතුරක් දෙනවා. ඔහු කියනවා නෑ මගේ පියා මරපු මිනිසයාට නෙවෙයි මම ප්‍රේම කරන්නේ. මොකද දෙවිය වචනේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලකි. හලෙලූයා. පරණ දේ පහව ගොස් සියල්ල අලුත් වී තිබේ. ආමෙන්. ඒක නිසා ඔහු කියනවා මම ප්‍රේම කරන්නේ මගේ තාත්තා මරපු කෙනාට නෙවෙයි. මම ප්‍රේම කරන්නේ ඒ අලුත් වෙච්ච මිනිහයාට, අලුත් මැවිල්ලට, ඒ දේව දරුවාට තමයි මම ප්‍රේම කරන්නේ කියලා ඔහු කියනවා. ඒක තමයි මේ ජිම් එලියට්ගේ කතාවේ අවසානය. මේ ජිම් එලියට්ගේ ඔහුගේ ජීවිතය දුන්නත් ඒ ඔහු සහ ඔහුගේ යාළුවන් කරපු දෙයින් මේ ගෝත්‍රිකයන් කවදාවත් දේව වචනේ අසලා නැතුව තිබ්බ මේ ගෝත්‍රිකයන් ගැලවීම ලබනවා. හලෙලූයා. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ලෝකේ නෙවෙයි. අද ජිම් එලියට් ස්වර්ග රාජ්‍යයේ ඔහුට ජේසුස් වහන්සේ ඔටුන්නක් ලෑස්ති කරලා ඇති. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේක තමයි අපේ බලාපොරොත්තුව. මේ ශරීරය අපිට නැති වෙන්න පුළුවන්. කොරෝනා වෛරස් හැදුනොත්, පිළිකාවක් හැදුනොත්, නැත්නම් අපිට ආර්ථික වැටලා අපිට කන්න නැති වුණොත් මොනවද වෙන්න පුළුවන් දරුණුම දේ? මේ ශරීරය මේ යනවානේ. ආමෙන්. ඒක කොහොමත් මේ යන්න තියෙන එකක්. මේ භූමික ශරීරය කොහොමත් මේ යන්න ඕනේ අපිට උන්වහන්සේගේ ස්වර්ගිකයාගේ ශරීරය ලබා ගන්නට. ආමෙන්. ඒක නිසා සහෝදර සහෝදරියනි අද අපේ ඇදහිල්ල ශක්තිමත් කරගමු. පේතෘස්තුමා කියනවා මේ ලෝකේ ඔබ ආගන්තුකයන්, ඔබ විදේශීයන්, ඔබ මේ ලෝකෙට අයිති නැහැ. ඔබ මේ ලෝකේ හරහා යනවා විතරයි. විදේශීයන් හැටියට ජීවත් වෙන්න, ආගන්තුකයන් හැටියට ජීවත් වෙන්න. මේ ලෝකේ සෙටල් වෙන්න එපා. මේක නෙවෙයි ඕගොල්ලන්ගේ නිවස. දෙවියන් වහන්සේ ඕගොල්ලන්ට නිවසක් ලෑස්ති කරලා තියෙනවා. හලෙලූයා. ඒක තමයි අපේ විශාලම බලාපොරොත්තුව. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම අවසාන වශයෙන් ඔබට හීබ්‍රු පොතෙන් වචනයක් කියවන්න කැමතියි. හීබ්‍රු පොතේ 10:23 මෙහෙම කියනවා දේව වචනේ. අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලා ගන්න. ආමෙන්. තදින් අල්ලාගෙන සිටිමු. මක් නිසාද? පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තසේක. නව අනුවාදයක මෙහෙම කියනවා. පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අපි පිළිගත් බලාපොරොත්තුෙහි නොසෙල්වි ස්ථීරව පිහිටා සිටිමු. ආමෙන්. හලෙලූයා. පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුෙහි නොසෙල්වි ස්ථීරව සිටිමු. ආමෙන්. මේ ලෝකේ අපිට පීඩා එනවා, අපිට ගොඩාක් දුක් එනවා මේ ලෝකේ. හැබැයි අපි උන්වහන්සේගේ රාජ්‍යයට යනකොට ඒ සෑම දුකක්ම උන්වහන්සේ සතුටකට හරවනවා. හලෙලූයා. අපි මේ ලෝකේ අහිමි වෙච්ච සියලු දේ උන්වහන්සේ අපිට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. පෞල්තුමා කොරින්ති පොතේ මෙහෙම කියනවා. අපි හැම අතින්ම මඩිනු ලැබමුව එහෙත් අපි හිර නොවි සිටිමු. අපි හැම අතින්ම තද වෙනවා. අපි තද වෙන අපිට හැරෙන්න විදියක් නැහැ. නමුත් අපි හිර වෙන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. ඔව් කියන අපි වියවුල්ව සිටිමු. එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය. අපි වියවුල් වෙනවා. අපිට සමහරවිට හිතා ගන්න බෑ මොනවද මේ වෙන්නේ. අනේ ස්වාමිනේ ඔබ කොහෙද කියලා අපි සමහර වෙලාවට වියවුල් වෙනවා. නමුත් අපේ බලාපොරොත්තු නැහැ. අපි මොහොතකට වියවුල් වෙලා අපි නැවතත් ඉක්මනින් මේ බලාපොරොත්තුව අල්ල ගන්නවා. හලෙලූයා. දෙවියන්වහන්සේට ප්‍රසන්නතා වේවා. ලුහු බඳිනු ලැබමුව. එහෙත් අත්හරිනු නොලබමුව. පීඩා ගොඩාක් අපිට එනවා. හැබැයි දෙවියන් වහන්සේ අපව අත්හරින්නේ නැහැ. උන්වහන්සේට ප්‍රශංසා වේවා. හෙලා දමනු ලැබමුව. එහෙත් විනාශ නොවි සිටිමුව. ආමෙන්. පෞල්තුමා අහනවා එම්බා මරණය තාගේ ජය කොහෙද? එම්බා මරණය තාගේ විෂ දලය කොහෙද කියලා පෞල්තුමා අහනවා. අපි කිතුණන් හැටියට ඔබ ජේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලැබලා සිටිනවා නම්, උන්වහන්සේගේ ආත්මයෙන් සුද්ධාත්ම බෞතිස්ම ලැබලා සිටිනවා නම් ඔබට බය වෙන්න දෙයක් නැහැ. ආමෙන්. ඔබගේ ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වෙලා නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබට ලස්සන නිවසක් උන්වහන්සේ ලෑස්ති කරලා තියෙනවා. ලස්සන ස්වර්ගීක ශරීරයක් ඔබට උන්වහන්සේ ලෑස්ති කරලා තියෙනවා. ඒක නිසා
මේ ලෝකේ ඔබට මොන අභියෝගයක් ආවත් බාධාවක් ආවත් බය වෙන්න එපා. ඒ සෑම දෙයක් තුලින්ම අපේ දෙවියන් වහන්සේ අපිව ඔස්සවාගෙන යනවා. උන්වහන්සේ අපිව මේ ලෝකේ තනි කෙරුවේ නැහැ. උන්වහන්සේගේ පවුල අපිට දීලා තියෙනවා. උන්වහන්සේගේ ආත්මය අපිට දීලා තියෙනවා. උන්වහන්සේගේ දූතයන් අපිට දීලා තියෙනවා. ඒක නිසා අපි එකතු වෙලා මේ දුෂ්කර කාලය තුලින් එහෙනම් අපි මේ බලාපොරොත්තු අල්ලගෙන උන්වහන්සේගේ මේ පොරොන්දු සිහි කරමින් අපි අපේ ඇස් යොමු කරමු උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍ය දෙස. ඒ නව ජෙරුසලම දෙස. මේ ලෝකේ මොන වුණත් අපි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. මොන පීඩාවක් තුලින් ගියත් උපරිම වෙන දේ තමයි අපි මේ භූමික ශරීරය නැති වෙනවා. එතකොට උන්වහන්සේගේ ස්වර්ගික ශරීරය අපිට ලැබෙනවා. හලෙලූයා. ඔබ ඉන්න ස්ථානයේ ඔබ උන්වහන්සේට ඇස් යොමු කරන්න අපි යාඥා කරමු. ඔබගේ පවුල ඇත් එක්ක එකතු වෙලා අපි උන්වහන්සේට යාඥා කරමු. සුදු ස්වාමිනේ හලෙලූයා. ඔබ වහන්සේ ස්වාමිනේ අපිට දීලා තියෙන මේ ඉමහත් බලාපොරොත්තු නිසා ස්වාමී ඔබ වහන්සේට අද දවසේ අපි ස්තුති කරනවා ස්වාමිනේ හලෙලූයා. අපේ බලාපොරොත්තු මේ ලෝකෙට සීමා වෙලා නැහැ ස්වාමිනේ. අපි ඔබ වහන්සේගේ නැවත පැමිණීම එනකන් ස්වාමිනේ අපි බලා සිටිනවා ස්වාමිනේ. හලෙලූයා. ඔබ වහන්සේ මහිමෙන් එනකන් ස්වාමිනේ අපිව ස්වාමිනේ අලුත් කරනකන් ස්වාමිනේ මේ භූමික ශරීරය අයින් කරලා ස්වාමිනේ අපිට ඔබ වහන්සේගේ ස්වර්ගික ශරීරය දෙනකන් ස්වාමිනේ අපි අද හිල්ලෙන් ස්වාමිනේ ඉවසීමෙන් ස්වාමිනේ අපි බලා සිටිනවා හලෙලූයා. Oh ස්වාමිනේ අපිව ස්වාමිනේ මේ ලෝකයේ තුලින් ස්වාමිනේ මේ ලෝකයේත් එක්ක එන පීඩා තුලින් ස්වාමිනේ ඔබ අපිව ගෙනියන්න ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ ආත්මෙ එකමුතු කරන්න ස්වාමිනේ අපි එක එකන අත අල්ලාගෙන ස්වාමිනේ ආගන්තුකයන් විදේශීන් හැටියට ස්වාමිනේ මේ ලෝකයේ තුලින් යන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ ස්වර්ග රාජ්‍ය ස්වාගණ යන්න ස්වාමිනේ අපි මේ යනගන් ස්වාමිනේ ඔබ වහන්සේගේ ආලෝකය මේ ලෝකයේ තුල බබලන්න ස්වාමිනේ අපිට පිහිටවන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ අපිට ස්වර්ගයට යන්න ඕනේ ස්වාමිනේ තනියෙන් නෙවෙයි ස්වාමිනේ පුළුවන් තරම් කට්ටිය අපිත් එක්ක අරන් ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ස්වාමිනේ අපි බලාගෙන සිටිනවා ස්වාමිනේ අපි ඔබ වහන්සේට බාර වෙනවා ජේසුස් වහන්සේගේ අනිවිදෑ නාමයෙන් ආමෙන් ආමෙන්. එවන් වහන්සේට ප්‍රශංසා වේවා. මම විශ්වාස කරනවා මේ වචනේ ඔබට පිහිටක් වෙන්න ඇති කියලා. අපි දිගටම මේ ඇදහිල්ල අල්ලාගෙන අපි සිටිමු. ආමෙන්. ඔබට සුබ දවසක්. God bless you.